නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් දහම් සාකච්ඡාව අපි ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පසුගිය දින වැඩසටහනේදී අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සීල සම්පත්තිය පිළිබඳ උතුම් කරුණු අපට කියලා දුන්නා. සාංශාරිකව අපව අනාථ නොකර ආරක්ෂා කරන විදිය, විශාරද භාවයට පත් කරන අන්දම, ඒ වගේම අවබෝධය පිණිස නුවණ තීව්‍ර කරන සම්පත්තියක් බව දේශනා කොට වදාළ ඒ සීල සම්පත්තියේ ආනිසංස ගැන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉතින් අපට කරුණු කියලා දුන්නා. අද දවසෙත් ඒ උතුම් දහම් සාකච්ඡා පිණිස වෙලා උදාවන මොහොත මේ සියල්ල මහා සංඝරත්නයේ කරුණාව අනුකම්පාව නිසා ඉතින් අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මෙම අවස්ථාවට අදත් වැඩම ආවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් තිලක් සහ දුල්ලිකා වික්‍රමසිංහ යන දෙපළගේ විවාහ සංවත්සරය නිමිත්තෙන් ආශිර්වාද පිණිස එම පින්වන්ත දෙපළ මේ උතුම් ධර්ම දාණය අද දවසේ සිදු කරනවා. ඉතින් මේ පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කොටගෙන කැටුව ඔබ හැම දිනමත් කැටුව මහා සංඝරුවන පාමුල උතුම් සම්බුද්ධ වාසිතේ දැනගන්න අවස්ථාව උදා කරගන්න සෝදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අදත් අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ විශේෂයෙන් මේ සීල සම්පත්තිය සම්බන්ධව. විශේෂයෙන් මේ සීල සම්පත්තිය අපි සසර පුරාවම ආරක්ෂා කරමින්, රැකවරණය සලසමින්, එක පැත්තකින් සංයෝජන ධර්ම දුරු කරලා හිත සංසිඳවන්න අනුග්‍රහ කරනවා. මේ සීල සම්පත්තිය කියන්නේ. එහෙමයි ස්වාමීනි. තව පැත්තකින් මේ සීල සම්පත්තිය විසින් සැප උපද්දලා දෙනවා, සුගති සැප. මේ සීලය කියලා කියන්නේ ඊළ අනිත් තව පැත්තකින් තමයි බය වෛරය නැති කරලා දෙනවා සීල සම්පත්තිය. විශාරද බව ඇති කරලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේවා සසර පුරුදු මේවා. අපි තුමු සසර කෙනෙක් අවුරුදු ගාන දැන් අපි තුමුකෝ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. අපි තුමු ඇත්තට අවංකව යම් කිසි කෙනෙක් දැන් මේ වගේ යුගයක් කියලා. එහෙමයි. ධාතුන් වහන්සේලා පුදුමින් දම් දෙමින් පන්සිල් රැකගෙන හිටියා කියලා. අපි තුමු දැන් අවුරුදු 10000ක කාලය කියලා. ඒතර අවුරුදු 10000ක් කාලයක් අපි තුමු මේ ටික කරගෙන හිටියා කියලා කෙනෙක් කොච්චර ජීවිතේ බලයක්ද? එහෙමයි ස්වාමීනි. ඒතර හිම කෙනෙක් හදිසියෙන් ගෞතම බුද්ධ ශාසනයට එකතු වෙනකොට ඒ කෙනාට කොච්චර දැන් ඔය මම මොකද්ද මේ මිහිඳු රාජ ප්‍රශ්න පොතේ කියවද්දි මට හම්බුණා. දුතාංග පිළිබඳ කොටස මම කියුවා. එහෙමයි. එතකොට මේ මිහිඳු රාජතුමාට ප්‍රශ්නයක් වුණා. දැන් පැවිදි වෙලත් නිවන් දකින්නවා. ගිහි විඳගෙන සමහර කට්ටිය නිවන් දකින්නවා. එහෙමයි. සමහර කට්ටිය මේ ජීවිතේ පැවිදිලා ඉඳන් දුතාංගත් ආරක්ෂා කරනවා. ඉතින් මේ මාර්ගඵල අවබෝධ කරනවා නම් ඇයි මේ දුක් විඳගෙන දුතාංග රකින්නේ කියලා. එහෙමයි ස්වාමීනි. මෙයන් මහා ලොකු ප්‍රශ්නයක් අත්තමාට. එතකොට නාගසේන මහ රහතන් වහන්සේ මේ කාරණේ වෙල කිව්වට පස්සේ මේ ඒක එහෙම තමයි කියනවා. ওই විවිධ බුද්ධ ශාසන වල මීට පෙර බුද්ධ ශාසන වල දුතාංග රැකපු උදවිය තමයි කියන මේ ජීවිතේ ගිහි විඳගෙන ඉක්මනට ධර්මය අවබෝධ කළේ. එහෙමයි ස්වාමීනි. මේක. ගිහි ජීවිතේ ඉඳගෙන මේ ඉක්මනින්ම
කෙලෙස් දුරු කරන්න අනුග්‍රහ කළ තියෙන දුතාක්. ස්වාමීනි අනේ පිටුසිරිතුමාගේ පටන් එවැනි සියලු එහෙම සංසාරේ පුරුදු කරපු කට්ටිය. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අපි ඕක දන්නේ නැහැ නේ රහතන් වහන්සේ නමක් මේ විස්තර කියනක. එහෙමයි. ඊතර සමහරලාට ගව මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අන්තිම කාලේ මේ දුතාංග සහිතව සමහරට සීලය ආරක්ෂා කරගෙන වාසය කළා. එහෙමයි. ඊතර ගෞතම බුද්ධ ශාසනයට අර උත්තම එකතු වෙනවා. ඒ සීලෙන් ආරක්ෂා කරන්න ඕනේ. එහෙමයි. සත්පුරුෂය මුණ ගස්සන ඕනේ. හදවතින් මේ කෙලෙස් දුරු කරන අදහසින් සීල ආරක්ෂා කරලා තියෙන්නේ. එහෙමයි. ලෝකෙම ප්‍රශංසා ගන්න එහෙම අදහසකින් නෙවෙයි පරම්පරාවෙන් ආපු නිසාත් නෙමෙයි. එහෙමයි. එතකොට මේ කෙලෙස් දුරු කරන අදහසින් දීපද්දුවට තියාගෙන සීල ආරක්ෂා කළා තියෙනවා. ඒකට දුතාංගත් එකතු කරගෙන. එතකොට තව බුද්ධ ශාසනයකට එනකොට මොකද වෙන්නේ? අර 7 අවුරුද්දින වයසේදී ධර්මය අවබෝධ කරන සමහර අය. ආශ්චර්ය විදිහට ධර්මය අවබෝධ කරගන්න. අద్භූත විදිහට ධර්මය අවබෝධ කරගන්න. එහෙමයි. ඒ අద్භූත විදිහට ධර්මය අවබෝධ කරන්නේ ඒතර ඒව අහලා ඒ පණිවිඩ අහලා තමයි බොහෝ අය සමහර විට ඇයිද මේ බණ අහද්දි මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ එහෙනම් මේ බණ බොරු වෙන්නේ නැති කියන තැනට එනවා ඊට පස්සේ. තමන්ගේ දුර්වලතාවය ගැන හිතෙන්නේ නැහැ. එහෙනම් මං සසරේ පින්පුරල මැදි ඇති සීල් රැකලා මැදි ඇති කවදාවත් හිතෙන්නේ නැහැ. ඒක අසත්පුරුෂකම. තමන් මේ ඉන්න ඕනේ එහෙනම් මං සසරේ සීල් රැකලා මැදි දැන් අපිට තේරෙනවනේ දැන් මේ කාලේ පුරාවට අපි සීලය ගැන කරුණු කතා කරද්දි අපිට තේරුණානේ මේ සීලේ දෙන වටිනාකම. එහෙමයි ස්වාමීනි. තිරුවන් සරණේ කාලයක් පිළිහිట్లా ඉන්නේ දෙන වටිනාකම. දැන් තිරුවන් සරණේ කාලයක් පිළිහිట్లా හිටපිකේ තියෙන ආශ්චර්ය තමයි ඔහුට මේ ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුනට පස්සේ වෙන රැකවරණයක් හොයන්නේ නැහැ කිසිත් වෙන තැනක. මේ සසර ඉව කියන්නේ පුදුම එකක් ඒක. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය මෙණ්ඩක් කියලා සිටු කෙනෙක්. මෙතුමාට පුණ්‍ය එරදියක් තිබුණා. එච්චර පින්වන්තයි. එහෙමයි. මොකද මේ පුණ්‍ය එරදිය මෙතුමා නාලා කියලා ගබඩාවේ දොර ඉස්සරහින් වාඩි නම් ගබඩාව දාන්නෙන් පිරීතර යනවා. පුණ්‍ය එරදිය. එහෙ ස්වාමීනි. එයාගේ බිරිඳට පුණ්‍ය එරදියක් තිබුණා. මේ බත් මුට්ටියයි ව්‍යංජන මුට්ටිය ළඟ තියාගෙන ඕන තරම් පිරිසකට කැහැම් බෙදුණු බත් ව්‍යංජන අවසන් වෙන්නේ. එහෙමයි. ස්වාමීනි මේ පිනේ අසිරිය. අසිරිය? එහෙ. ඊට එයාගේ පුතාට පුණ්‍ය එරදියක් තිබුණා. මේ කහවණු 1000ක් අතේ තියාගෙන මල්ලක මේක බෙදනව 4 මාසයක වැටුප් එක්කෙනෙකුට දෙනවා. එහෙමයි. අතේ තියෙන තාක්කල් මේ කහවණු අවසන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එයා විවාහ වුණා කෙනෙක් එක එයාට පුණ්‍ය එරදියක් තිබුණා. බලන්න මේ 1000 එකතු වෙන විදිය. එහෙමයි. එයාට පුණ්‍ය එරදියක් තිබුණා මොකද්ද? එයා මේ වී ටිකක් ළඟ තියාගෙන මොකද ඊතර කියන විප්‍රමාණයක් කියන ලාස් 4ක්ද මොකද්ද කියලා. එහෙමයි. එක්කෙනෙකුට 4 මාසයකට හරියන විදිහට වී දෙනවා. එහෙ ස්වාමීනි. ඊතර ළඟ වාඩිලා ඉන්න තාක්කල් ඒ දාන්නේ අවසන් වෙන්නේ නැහැ කියනවා. හරි බුදුමයි මේ ධාතු එකතු වෙන ආශ්චර්ය මේ ගෙදර වැඩකාරයෙක් සෙට් වෙනවා ගන්න එයාට පුණ්‍ය එරදියක් තියෙනවා. එහෙමයි. එක නගුල් තලයකින් හානකොට නගුල් තල 7කින් හැවෙනවා. එහෙ ස්වාමීනි. මිසරත්තුමාට ආරංචිලා මේක බලන්න ඉන්නවා. එහෙයි. දැන් ඒකට බලන්න පිනින් හීන වෙච්ච දීන වෙච්ච යුගයේට මේව නිකන් අර සුරංගනා කතාවක්. එහෙමයි. එහෙම කිසිම අසරියක් පේන්නේ නැහැ. එහෙ ස්වාමීනි. නුවණ තියෙනවා නම් පේන තියෙන දේවල් තියෙන ගොඩක් නැත්තිනේ. එහෙමයි. පිනින් ආරක්ෂා වෙන විදිය, මේ ජීවිත ආරක්ෂා වෙන විදිය, ඊළඟට මේ දන් දාන්නින් වැටිගෙන පිරී ඉතිරි යන විදිය. එහෙමයි. අධ්‍යාපනයෙන් නොසිතූ විදියට මේ අසාර්ථකත්වයට පත් වෙලා මේ මස්තකත් ප්‍රාප්ත වෙන විදිය දැක්කට පස්සේ සමහරවිට පුණ්‍ය එරදිය. එහෙමයි ස්වාමීනි. ඒ වගේ චරිත හිටියා. මේ වගේ චරිතයක් ගැන අද මම කියලා දෙන්න බලාපොරොත්තු වුණා. මේ සසරේ පින් පිරූ චරිතයක් නේ. සීලාදී ගුණධර්ම පුරාගෙන තිරුවන්ට දෙම්. ඉතින් එහෙම මම කියන්න හිටපු ලස්සනම කතාව මෙන්ඩක සිරිතුමාගේ මට අමතක වුණා. මෙන්ඩක සිරිතුමාට ආරංචි වුණා තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගමට වැඩලා ඉන්නවා කියලා. එහෙමයි. පුදුම අසරිය කියන්නේ හොයාගෙන යනවනේ. ගමේ කාලේ වෙනකොට හිටිය අන්‍යාගමික පිරිස. මෙතුමට මේ අන්‍යාගමික පිරිසට ආරංචි වුණා මෙන්ඩක සිරිතුමා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ යන්න හදන්නේ කියලා. එහෙමයි. අන්‍යාගමිකව තැන් තැන් වල රැකවල් දාගත්තා. මෙන්ඩක සිරිතුමා යනකොට පාරින් නම් කියනවනේ ඔය සම්මා සම්බුද්දයෙකුට සම්මා සම්බුද්ද නෑ. එහෙමයි. ඔය මේ ගුණයන්ගේ යුක්තයෙකුට මේ ගුණයන්ගේ යුක්ත නෑ.
බලන්න අර සංසාරේ මං හිතන්නේ තිරුවන්ට දීපු දාගෙන හිටපු ගුණයක අසරියක් වෙන්නේ නැති. සත්පුරුෂයන්ට නැඹුරු වෙලා හිටපු ගුණයක අසරියක් වෙන්න ඕන. දන් දීපුකේ අසරියක් වෙන්න ඕන. රැවටෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මෙතුමට ලස්සන කල්පනාවක් ඇති වෙනවා. දැන් මේ කල්පනාව උපදින්නේ නැහැ මේ දැන් අදියුගේ ඉන්න අයට. වලින් වලටම වැටෙනවා මිසක ඒකට ලස්සන කල්පනා ඇදෙනවා මිසක හිතේ අර රැකෙන විදිහේ කල්පනාවන් උපද්දවන්නේ. ඒකට පිනක් තියෙනවා. එහෙමයි. තමන් ආරක්ෂා වෙන විදිහේ කල්පනාවක් උපදින පිනට. එතුමට හිතෙනවා මෙව් මුන්දලා මේ මගටත් බැහැලා මේ සම්මා සම්බුද්ධ නෑ කියන්නේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ නිසා වෙන්නේ නැති. ඔහොම කාටද හිතෙන්නේ? එහෙමයි ස්වාමීනි. අපේ හැට දැන් මේක ඇහුවට පස්සේ හිතේ වැරදියකට නා. දැක්ක නේද මේ පිනේ වෙනස? පින කියන්නේ පුදුම දෙයක්. කල්යාණ මිත්‍ර සම්පත්තිය දුන්නොත් තමන් කවදාවත් අසත්පුරුෂයෙකුට රැවටෙන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. රැවටුණත් දැන් කල්යාණ මිත්‍ර සම්පත්තිය දීලා තමන් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මුල් කරගෙන දෙව් මිනිස් ලෝකයට ධර්මයෙන් තෙද ගන්නවන බල ගන්නවන උනන්දු කරනවන සත්පුරුෂ ධර්මයේ නැවත පිහිට කරනවා උනන්දු කරනවන එහෙමයි. සංසාරේ තමන්ට මේ රැකවරණය ආපහු වෙනවා. එහෙමයි. ඒකයි ධර්ම දේශනාවේ තියෙන පිනේ තියෙන ආශ්චර්යය. මේ මෙන්ඩකට තුමා රැවටුන්නේ. තමන් එන සසර පුරා අසත් පුරුෂයට නොරැවටි ඉන්න ආසනම් අසත් ධර්මයට නොරැවටි ඉන්න ආසනම් තමන් සසර පුරා කරගන්න ඕන පින තමයි සත්පුරුෂ ඇසුරම දෙන්න ඕන. සත්පුරුෂ ගුණයක්ම ලෝකෙට දායාද කරන්න ඕන. සත්පුරුෂ බවම තමන් දායාද කරන්න ඕන. එහෙමයි. ඒ සත්පුරුෂ බවට ධර්ම පවට පත් කරන ධර්මයකම දෙව් මිනිස් ලෝකයා සමාදන් කරවන්න ඕන. පිහිටවන්න ඕන. සසර පුරාවට තමම් අපි දැන් ප්‍රාර්ථනා කළාට වැඩන්නේ අපි කියනෝනේ මේ පින්කම හේතුවෙන් සසර වසන තුරා මං අසත්පුරුෂත් එක්ක එකතු නොවේවා. එහෙමයි ස්වාමීනි. ප්‍රාර්ථනා කළාට වැඩන්නේ ක්‍රියාවක් තියෙන්න ඕන ඒකට. එහෙයි. තමන් සත්පුරුෂ බව දායාද කරලා තියෙනවා. තමන් සත්පුරුෂ බවට පත් කරන ධර්මයේ දෙව් මිනිස් ලෝකයට දායාද කරලා තියෙනවා. ඒතර මොකද තමන්ට සත්පුරුෂ ඇසුරේ ඇලී සිටින්න රැඳී සිටින්න සත්පුරුෂ ධර්මයෙන් හැමතිස්සෙම තමන් උනන්දු කරවන්න අන්නේ පින උපකාර කරනවා. එහෙමයි. ධර්ම දානේ පින. එහෙයි ස්වාමීනි. ඉතින් මේ හත්තිගාමක උග්ග කියලා සූත්‍රයක් තියෙනවා. අවසරයි ස්වාමීනි. මේ හස්ති ගම්වැසි උග්ග ගෘහපතියාට වදාළ දේශනාව. ඒ දවස්වල අපේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වජ්ජි ජනපදයේ හස්ති ග්‍රාමයේ වැඩ වාසය කළා. වර හස්ති ග්‍රාමය කියලා කියන්නේ අලියැත්තුම හිටපු ගමක් දන්නේ නැහැ සමහර විට. එහෙමයි ස්වාමීනි. සමහර විට මම දන්නේ නැහැ. ඒක අටුවාව බැලුවේ නැහැ ඇත්තටම. එකල්ලි භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා අමතලා මේ දේශනා කරන පින්වත් මහණෙනි මේ හස්තිගම්වැසි උග්‍ර ගෘහපතියා ආශ්චර්ය අద్භූත කාරණා 8කින් යුක්තයි කියලා දේශනා කළා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය අద్භූත කාරණා 8කින් සමන්විතයි කියලා. එතකොට මෙතන හිටපු එක විතරා භික්ෂුන් වහන්සේ නමකට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ දැන් මේ භික්ෂූන් වහන්සේලා මැදම කිව්වා මහන්නේ මේ හස්තිගම්වැසි උග්ග ගෘහපතියා ආශ්චර්ය වූ අద్භූත වූ කරුණු 8කින් යුක්තව වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක වදාලා මේ වදාළ සුගතයන් වහන්සේ උන්වහන්සේ නැගිට විහාරයට වැඩියා. ඉතින් ඒ නිසා මම එනම් මේ උග්ග ගෘහපතියා වෙත යන්න ඕන කියලා හිතුණා. එහෙමයි. මේ කරුණේ ඇත්ත නැත්ත දැනගන්නත් එක්ක. එහෙයි. විස්තර දැනගන්නත් එක්ක. එහෙමයි. ඊට පස්සේ උග්ග ගෘහපතිය වෙත ගිහිල්ලා ඊට පස්සේ භික්ෂුන් වහන්සේට වන්දනා කළා. එකත් පසක වාඩි වුණා. උග්ග ගෘහපතියාට බුදුරජාණන් මේ භික්ෂුන් වහන්සේ කියනවා ගෘහපතිය ඔබ ආශ්චර්ය වූ අద్භූත වූ කරුණු 8කින් සමන්විත වූයේයි අපගේ සියල්ල දන්නා. සියල්ල දකිනා භාග්‍යතුන් වහන්සේ විසින් වදාරනෝය. භික්ෂුන් වහන්සේලා අතරම එහෙමයි. ගෘහපති භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ආශ්චර්ය අద్භූත කාරණාට මොකද්ද කියලා ඇහුවා. එහෙමයි. අනේ ස්වාමීනි
භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ආශ්චර්ය අද්භූත කරුණුවට ගැන නම් අනේ මන් දන්නේ නැහැ කිව්වා. ඒ භාග්‍යතුන් වහන්සේ විස්තර වශයෙන් කිව්වේ නෑනේ. එහෙමයි. ඒ වුණාට ස්වාමීනි මන් තුල යම් ආශ්චර්ය අද්භූත කරුණුවටක් නම් තියෙනවා කිව්වා. ඒක ආශ්චර්ය කරුණුවටක් විතර නෙවෙයි. ඒ ගිහියෙක් විදියට උපාසකයෙක් විදියට මේක පිළිටනවා කියන එක ලේසි නෑ. ඒකයි මෙතන මේ කියන්නේ ආශ්චර්ය අද්භූතයි කියලා කියන්නේ. එහෙමයි. ඊට පස්සේ කිව්වා මේ මන් තුල තියෙන බව මන් දන්නවා කිව්වා. ඒක අසන්නකව නෝනින් මෙනෙහි කරන්න කිව්වා. එසේ ගෘහපතිය කියලා භික්ෂුව හස්තිගම් වැසි උග්ග ගෘහපතියට පිළිතුරු දුන්නා. ඊට පස්සේ හස්තිගම් වැසි උග්ග ගෘහපතියා කියනවා ස්වාමීනි මම යම් දවසක නාග වනයේදී කාමයන් පිරිවරාගෙන ඉඳුරම් පිනවමින් මම විනෝද වෙවි හිටියේ. එහෙමයි. විනෝද වෙමින් කියන හිටියේ. ඊට ශාස්ත්‍රුන් වහන්සේ මුල්ම වරට පළමු අවස්ථාවක මගේ මේ දැස් දෙකට දකිද්දිම දුරදිම දකිද්දිම භාග්‍යතුන් වහන්සේ දුටුවෙම්ද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැකීමත් සමගම මගේ හිත පැහැදී ගියා කිව්වා. මම වෙරි වෙලා කිව්ව හිටියේ වෙලාවේ වෙරි සිඳුනනේ ස්වාමීනි කිව්වා. එහෙමයි. වෙරි හිදෙන්න තරම් එච්චර ප්‍රසාදයක් ඇති වෙන්නේ. ඒ ස්වාමීනි. ආශ්චර්ය නේද ඒකට? ඒ වෙරි වෙච්ච මිනිස්සු අද ඉන්න හාමුදුරුවෝ දැකලා අහක බලා ගන්න. දැන් මට සමහර මිනිස්සු ඉන්නවා හරි පුදුමයි මේ මහා විරිගාති ස්වාමීන් වහන්සේලා දැකලා ඔළුවේ තියෙන කැප් එක ගලවලා පැද්දි යාන්තම් ඔළුව නමාගෙන අනිත් පැත්තට ඉන්න කට්ටියක් දැකලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මට මේක හිතුණා මේක දැකලා හිතුණා ආශ්චර්යම දෙයක් තමයි මේක. ඒ වෙරි වෙච්ච කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ ෆස්ට් ටයිම් පළමු වරට දකිනකොට වෙරි හිඳෙනවා කියන්නේ. එහෙමයි. සංසාර පුරාවට කොච්චර තථාගත සම්මා සම්බුදු කෙනෙක් ගැන හිත පහදවගෙන නැද්දනේ. ඒ ස්වාමීනි. මේ බාහිර රූපකාය පිළිබඳවම කොච්චර හිත පහදවගෙන නැද්ද. එහෙමයි. රූපකාය පිළිබඳවම චිත්ත ප්‍රසාදි උපද්දවමින් සමහරවිට දැක දැක හිත පහන් කරමින් වන්දනා කර කර ඉන්නේ නැති. එහෙමයි ස්වාමීනි. අනේ ඒ නිසා මේ පින්වත් පිරිස පුරුද්දක් ඇති කර ගන්න ඕන. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුතු මේ බුදු සිරුර සිහි කර කර හිතේ ගෞරවයක් උපද්දන්න. වන්දනා කරන්නට. ඒකම ඔබට සසරේ කෙලෙස් දුරු කරන්න කවුද දන්නේ අනුග්‍රහ කරාවිද කියලා. එහෙමයි ස්වාමීනි. වෙන්න බැරි නෑ. ඒ දැන් මේ ඉන්නේ කෙනේ. එහෙමයි. උග්ග සිරිතුමා ඒක කරගෙන නේ ඒක සිරිතු වෙලා නේ ඒක මේ. ඒතර මේක මේ කියන්නේ මේ નિરાයාසයෙන් සිද්ධ වෙච්ච එකක් මේක. ආයාසයෙන් කරගෙන නෙමෙයි මේක. નિરાයාසයෙන් මේක සිද්ධ වෙන සසරේ කොච්චර පුරුද්දක් තියෙනවද ඒකට. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන මේ දෙව් මිනිස් ලෝකයට විවරණය කළා. පහදා දුන්න ලක්ෂණ සූත්‍රය. ඒතර අපි ඒක කතා කළා මේ දේශනාවීට පෙර. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සුන්දර කාරණේ එතකොට මේ දේශනාව අපි හැමතිස්සෙම මානසිකාරය කරන්න ඕනේ නේද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. එහෙමයි. නිරන්තරයෙන් මානසිකාරය කරන්න ඕනේ. නිරන්තරයෙන් මානසිකාරය කර කර ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත හිතා ඉන්න ජීවිතයක් පුරුදු කරගන්න ඕන. ලක්ෂණ සූත්‍රය නැවත නැවත කියවන්න ඕන. සමහරට සසරේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් දකිද්දිම නිවන් මඟ උපද්දන කරුණ එක ඒකම බවට පත් කරයි තමන්ගේ ජීවිතේ. ආශ්චර්ය අද්භූත කාරණාව. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි ඒ මම් පැහැදුණු සිතින් යුතු භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ ඇසුරු කළා කියනවා. පහන් සිතින්ම ළඟට ආවේ. වෙර හිඳලානේ දැන් එන්නේ. එහෙමයි. ඒ මට භාග්‍යතුන් වහන්සේ අනුපිළිවෙල කතාව වදාලා ස්වාමීනි මොහොතේම. මොනවද? දානය ගැන කිව්වා මට ඒ වෙලාවේ ආනිසංස. සීල කතාව කළා. ස්වර්ග ලෝකෙ සුගතිය ගැන කතා කළා. කාමයන්ගේ ආදීනව ගැන කියලා දුන්නා. ඊට පස්සේ මේ කතාව දේශනා කළා. දැන් මේකම වෙලාවෙ දේශනා කරපු දේවල්. එහෙමයි. කෙලිසුන්ගෙන් කිලිටි වීම ගැන කතා කියලා දුන්න මට ධර්ම දේශනාව දාලා. නික්කම්මි ආනිසංස ගැන මට ධර්ම දේශනාව දාලා. යම් කලක මගේ හිත අනේ ස්වාමීනි ප්‍රබෝධමත් උද වැඩි ගියාද මේ බණපද අහනකොට. උද වැඩි කියලා නීවරණයන්ගෙන් සංසිඳිලා මගේ හිත මෘදු වුණාද? නීවරණ රහිත වුණාද? උද වැඩුණාද? පහන් වූ සිතක් ඇති වුණාද? අනේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ මේක දැක්කා කිව්වා මගේ හිත. එහෙමයි. දැකලා මොකද උනේ? එවිට බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංශික ධර්ම දේශනාව වන
අනේ දුක ගැන විස්තර කළා කිව්වා. දුක ගැන විස්තර කරද්දී අර නීවරණයන්ගේ පිරිසිදු වෙච්ච හිතනේ එහෙමයි ස්වාමී. හරියට පිරිසිදු රෙදි කඩකට අර පිරිසිදු ප්‍රභාස්වර සායම් පොගන්නේ යම්සේද ඉපදීම දුකක්මයි කියන. දුකේ හට ගැනීම තෘෂ්ණාවමයි කියන අවබෝධය. මේ තෘෂ්ණාව හිත ඇතුළේ දුරු වුණාට පස්සේ දුක දුරු වෙලා යනවා කියන අවබෝධය. එහෙමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයමයි දුකින් ඈතර වෙන මාවත කියන මේ අවබෝධය මට ඇති වුණා කිව්වා. හරියට බැහැර වූ කළු පැල්ලම් ඇති පිරිසිදු වස්ත්‍රයක් සායම් මැනමින් උරාගන්න යම්සේද සේම මාහට ඒ ආසනයේම කෙලෙස් රහිතු අවිද්‍යා මලකඩ රහිතු එහෙමයි ස්වාමීනි. ධම්මස පහළ වුණා ස්වාමීනි කිව්වා. එනම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවය යමක් ඇද්ද ඒ සියල්ල හේතු නිරුද්ධ වීමේ නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි කියා ස්වාමී දහම දුටු කෙනෙක් විදියට දහමට පැමිණි දහම පසක් කළ දහමේ බැසගත් මේ සෝතාපන්න කියන නම් ටික. එහෙමයි ස්වාමීනි. සැකයෙන් ඈතර වූ කෙසේද යන බැහැර කළ විශාරද බවට පත් වූ ශාස්ත්‍රු ශාසනී අන්‍ය උපකාර අනවශ්‍ය වූ මාම එහිදීම බුදුරජුන්ද ධර්මයේද භික්ෂු සංඝයාද ස්වාමීනි මම සරණ ගියා කිව්වා. එහෙමයි. බඹසර පස්වෙනි කොට ශික්ෂාපද සමාදන් වුණා ඒ වෙලාවේ. එහෙමයි ස්වාමීනි. බ්‍රහ්මචාරී පංචශීලයේ පිළිපදලා. එහෙමයි. අපිට ඒක හිතා ගන්න බෑනේ. එහෙයි. මන් තුළ ඇතිවෙන දෙවනි ආශ්චර්ය අද්භූත කාරණේ මේකයි කිව්වා. එමේ ගිහි ජීවිතේ මත් වී හිටපු කෙනා මේ බණ පද අහපු ගමම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන බ්‍රහ්මචාරී පංචශීලී මුල් කරගෙන සීල සම්පන්න වෙන සසර පුරුදු තියෙනව නැද්ද? එහෙමයි. අන්න සසර පුරුදු කියන්නේ ඒකට තමයි. එහෙයි. පහන් සිත කියන්නේ සසර පුරුද්ද. දැන් ගොඩාක් අය බලන්න ගොඩක් අයට බුදු පිළිමයක් දැක්ක පහන් සිතක් නැහැ. ගෞරවණීය හිතක් උපදින්නේ නැහැ. ශාස්ත්‍රඥ මතක් වෙන්නේ නැහැ. චෛත්‍ය බෝධි දැක්කට පහන් සිතක් උපදින්නේ නැහැ. ගෞරවණීය බවක් උපදින්නේ නැහැ. ගරහනවා ඊට පස්සේ. ඕක කරලා වැඩක් නැහැ කියන. එහෙමයි. යාර තමන්ගේ දඩබ්බර හිතේ මේ පහන් සිත ඇති වුණ නොවුනාට මේ සත්පුරුෂ හිතවල පහන් සිත් උපදිනවා. ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. ස්වාමීනි මට යෝන් බිරින්දෑවරු 4 දෙනෙක් වුණා කිව්වා. මොකද්ද ස්වාමීනි මම ඒ බිරින්දෑවරුන් වෙත ගියා කිව්වා මේ බණ අහලා බ්‍රහ්මචාරී පංචශීලී පිළිපදලා. එහෙමයි. ගොස්සේ බිරින්දෑවරුන්ට මෙහෙම කිව්වක සොයුරියනි මා විසින් බ්‍රහ්මචාරී සිල්පදයේ සහිතව පන්සිල් සමාදන් වුණා. අදින් පසු යම් තැනැත්තියක් මෙහි සිටින්න කැමති නම් ඕ මෙහිම භෝග සම්පත් අනුභව කරාවා. පිනුත් කරාවා. තම ඥාතීන් වෙත හෝ යාවා. යම් තැනැත්තියක් වෙනත් පුරුෂයෙක් කැමති නම් ඔහුට ඇයව දෙමි කියලා කොහොමද වැඩි? එහෙමයි ස්වාමීනි. පුරුෂයන්ගේ විශාල උපාසකයන්ගේ විශාරද බව එහෙයි. අපිට හිතා ගන්න බෑනේ. සමහරලාට මේ සමහර ගෙවල් වල සමහර පිරිමි අය ඉන්න නිකන් අර මේ පැණිහැලියට අහුවෙච්ච කූඹි ටික වගේනේ. එහෙමයි ස්වාමීනි. සමහරක් ජීවිත ගත්තොත් එහෙයි. එහෙම ඉන්න ලෝකෙ මේ බුද්ධ ශාසනයක බිහි වෙනවා ආශ්චර්ය උපාසකයෙක්. මෙතරම් ඍජු බවක් පිතා ගන්න බෑ. එහෙයි. ඒතර අපිට තේරෙන්න ඕනේ මේ කූඹි වගේ ඉන්නේ කෙලස් තියෙනකම් තමයි. එහෙයි ස්වාමීනි. නේද? එහෙයි. මේ කෙලස් තියෙනකම් තමයි කූඹි වගේ ඉන්නේ. ඒ කෙලස් ටික ගැලවුණාද අර ඔක්කොම ගැලවිලා යනවා. අර ඔක්කොම ගලවලා දානවා. එහෙමයි. ස්වාමීනි මෙසේ කී කලි ජේෂ්ඨ බිරින්දෑ මට මෙහෙම කිව්වා කියනවා ආර්ය පුත්‍රය මේ නම් මැති පුරුෂයාට අනේ මාව දෙන්න කියලා. එහෙමයි. එකල්ලි ස්වාමීනි මම මේ පුරුෂයා කැඳව වම් අතින් මේ බිරින්දෑගෙන දකුණු අතින් පැංගෙන්ඩියගෙන ඒ පුරුෂයාගේ අතට පැන් වඩා දුනි මේ කියන. ස්වාමීනි යෝයුන් බිරිඳ අත්හරින කල්ලි පවා මගේ සිතේ කිසි වෙනසක් ඇති බවක් නොදැක්කමි කියනවා. එහෙමයි. ස්වාමීනි මා තුළ ඇති වෙන ආශ්චර්ය කාරණාවක් නේ. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයක්. එහෙමයි. මැරිලත් පෙරේත වෙලා සමහර ගෙදර ඉන්න මේ බිරින්දෑවරුන්ට බැහැින පිරිමි අය ඉන්නවා.
එහෙමයි ස්වාමීනි. මල පෙරියුතු වෙන කට්ටිය. නැද්ද? එහේ. එහෙම ලෝකේ මේ යෝම් බිරින්දෑවරු ජීවත් වෙලා ඉඳිද්දි අතාරින්න. නිකන් තරහින් නෙමෙයි. එහෙමයි. අද ඉන්න හිමත් මෝඩ පිරිමි ඉන්නවා මේ තරහින් කේන්ති අරගෙන ගහ බැනගෙන මේ මහා පුරුෂයෝ වගේ හිතාගෙන ඉන්න කට්ටිය. මේ ඒ කට්ටිය කියන්නේ මේ කියන්නේ. එහෙමයි. මේ අවබෝධය කිව්වේ නෑනේ යන්න කියලා කිව්වේ නෑනේ. කැමති අයට. එහෙමයි ස්වාමීනි. පින් කරන් ඉන්න පුළුවන්. මේ ගෙදර ඉන්න පුළුවන්. මේ ඒ කැමති කෙනෙක් ඉන්නවනම් කැමති පුරුෂයෙක් යන්න පුළුවන් කිව්වා. නැත්නම් ඥාතින් ගාවට යන්න පුළුවන් කිව්වා. එහෙමයි. අවකාශ ඔක්කොම දුන්නා. එහේ ස්වාමීනි. රණ්ඩු නෑ, දබර නෑ, මුකුත් නෑ. ස්වාමිනි මගේ නිවසේ භෝග සම්පත් ඇත්තේ. ඒවා කල්යාණ ධර්ම ඇති සිල්ලතුන් සමග මෙය නොදෙමි මෙය දෙමී වශයෙන් සිතක් නැතිවද බෙදෙන ස්වභාව ඇත්තේ මේ කිව්වට. එහෙමයි. මේක දෙන්නේ නෑ මේක දෙනවා කියලා එහෙම හිතක් නෑ කිව්වා. එහෙමයි. පුදුම දෙයක් ඒකනේ. ස්වාමිනි මා තුළ ඇති සිව්වෙනි ආශ්චර්ය වූ අද්භූත කාරණාවයි කිව්වා. ඒ කාරිට ගිහි චරිත. කිසිම දෙයක් ගැන මේක නම් දෙන්න බෑ මේක නම් දෙන්න පුළුවන් නේ කියලා එහෙම ඒව නෑ කිව්වා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නැද්ද? එහේ. පුදුම ආශ්චර්යයිනේ. එහෙමයි. අම්මෝ මේ ගෘහගෙදර වශයෙන් මේක දෙන්නේ මේක දෙනවා කියලා එහෙම හිතක් නෑ කියලා කියන්නේ. එහෙමයි. අපි ඒ අරගලයට නිතරම යටත් වෙනවනේ මේක නම් දෙන්න පුළුවන් මේක නම් අම්මෝ බෑ. එහෙමයි ස්වාමීනි. සමහර කට්ටිය කියනවනේ මේ සමහර මහත්තුරු කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඕන දෙයක් ඉල්ලන්න නෝනයි දුවයි ඇරින්න ඕන දෙයක් ඉල්ලන්න කියලා තියෙනවා. එහෙමයි. ඔව්. ඒ මහත්තයාගේ දරුවෝ එක තියෙන්නේ එච්චරයි. එහෙමයි. අනිත ඕන දෙයක්. එහෙමයි ස්වාමීනි. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහේ. හරි පුදුමයි. ඒතර එහෙම කට්ටිය ඉන්නවා. ඒතර එදා ජීවිත ගැන අපිට ඒතර මේ අද වර්තමානයේ මේ. එහෙමයි. එදා ගැන හිතා ගන්න පුළුවන් ඒකට. අද මේ තිරුවන් සරණ පොඩ්ඩක් පිළිහිట్లా මේ ඉන්න පිරිසක් නේ ඉතින් ඔය මහ ලොකු අවබෝධිකුත් නෙමෙයිනේ. එහෙමයි. නමුත් අල්ල ගැනීමෙන් ලොකු රැකවරණයක් දකින්න ඒ කට්ටිය. අත්හැරීමෙන් රැකවරණයක් දකින්න. ඊට පස්සේ කියන ස්වාමීනි මම යම් භික්ෂුවක් ඇසුරු කරම්ද සකස් කොටම ඇසුරු කරමි කියන. එහෙමයි ස්වාමීනි. ඉතින් ආවට ගියාට එහෙම නැහැ. සකස් කරම ඇසුරු කරනවා. බොහෝම ගෞරවේ, තියුණු ගෞරවේ යටහත් පැවතුන සයතුගේ නිකන් අර එකට කියාගෙන ඒව නැහැ. ඒ ස්වාමීනි. දුන්නු මේ පන්නගෙන ඊතල විදගෙන ඒව නැහැ. දැන් අද කට්ටිය කියන ගොඩක් ගත්තොත් එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නොසකස් කොට නෙවෙයි කියන ස්වාමීනි. ඉතින් ඊ ආයුෂ්මත් මේ මට දහම් දෙසයි නම් සකස් කොටම අසමි කියන. ඒක ආවට ගියට අහන් ඉන්නේ. අර එකක් කියනකොට මේ 10ක් කියන චරිත නෙමෙයි. එහේ ස්වාමීනි. සකස් කොටම අහගෙන ඉන්නවා කියන. ආශ්චර්ය කාරණාවක්. එහෙමයි. ඊට පස්සේ කියන නොසකස් කොට නෙවෙයි කියන. ඉතින් ඒ ආයුෂ්මත් මේ මට දහම් නොදෙසයි නම් මං උට ධර්මයේ කියන්නේ. එහෙමයි. පඬිතුකමට නෙමෙයි ඒකට කියන්නේ. ධර්මයේ නොදෙසයි නම් මං ඒ ආයුෂ්මතුන් ධර්මයේ කියනවා. ස්වාමිනී මා තුළ ඇති පස්වෙනි ආශ්චර්ය අද්භූත කාරණේ මෙයයි කියනවා. එහෙමයි. කොහොමද බුද්ධ ශාසනික ශ්‍රාවකේ? එහේ ස්වාමීනි. ස්වාමීනි සංඝයාට දන් පිනිස ඇරයුම් කළ කල්ලි දෙවියෝ මා වෙත ඇවිත් මෙහෙම කියයි කියනවා. කොහොමද දෙවිවරුන්ගේ සම්බන්ධය? ගෘහපති අසවල් භික්ෂුව බුතෝ භාග විමුක්තියකි. අසවල් භික්ෂුව ප්‍රඥා විමුක්තියකි. අසවල් භික්ෂුව කාය සක්කයකි. අසවල් භික්ෂුව දිට්ඨප්පත්තේකි. අසවල් භික්ෂුව සද්ධා විමුක්තේති. අසවල් භික්ෂුව සද්ධානුසාරී. අසවල් භික්ෂුව ධම්මානුසාරී. අසවල් භික්ෂුව කලන දහම් ඇති සිල්වතෙකි. අසවල් භික්ෂුව පවිටු දහම් ඇති දුස්සීලයකි වශයෙන් කරුණු කියනවා කියනවා. එහෙමයි. මේ ආශ්චර්යයක් නොවේ කියනවා ස්වාමීනි. ස්වාමීනි ආශ්චර්ය දේ මොකද්ද? මම සංඝයාට දම් පූජා කරද්දි මේ අයුරින් සිතක් ඉපදුණු බවක් නොදනිමි. දැන් එච්චර කොච්චර ඇහුවත් එහෙනම් මේක නට වැඩියෙන් බෙදන්න ඕනේ. එහෙමයි. අපේ ඇයට ඇහුණා මොකද වෙන්නේ? එහෙමනේ. ඒ ස්වාමීනි. මෙයාට වැඩියෙන් අරයට අඩුවෙන් ඒ කතා නැහැ කියනවා. එහෙනම් මම මේ භික්ෂුවට සල්පයක් දෙමි. මම මේ භික්ෂුවට බොහෝ දෙමි වශයෙන්. ස්වාමීනි එහෙම හිතක් ඉපදුණු බවක් කතන්නේ නැහැ කියනවා. ස්වාමීනි මම සම සිතින්ම දෙමි කියනවා.
ස්වාමිනි මා තුළ ඇති 6 වෙනි ආශ්චර්ය වූ අද්භූත වූ කාරණේ මෙයයි කියන. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය අද්භූත කාරණේ මෙයයි කියන. පුදුම දෙයක් නේද? මේ සම්බුද්ධ ශාසනයකින්මයි මේ වගේ ආශ්චර්යයක් දකින්න හම්බෙන්නේ. එහෙයි. ඒත් මට තේරෙනවා දැන් අර අපි විශාරද සූත්‍රයේ කියුවේ. එහෙමයි ස්වාමීනි. ඊයේ දේශනා අපි කරද්දී. ඒතර විශාරද සූත්‍රයේ තෙලින්ම තියෙනවනේ මේ වගේ විශාරද බවක් උපදින්න හේතුව මොකද්ද? සතුන් නොමර සිටීම. සංසාරේ. එහෙමයි. හොරකම් නොකර සිටීම. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම. බොරු කීමෙන් වැළකී සිටීම. මත්පැනීම් සසරේ වැළකී ඉඳලා. ඒ විශාරද බව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සමහර අසත්පුරුෂ ඇසුර නිසා සමහර මේ ජීවිතේ කාමයන්ගෙන් පොඩි ප්‍රමාදයකට වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් අර පුරුදු කරපු සත්පුරුෂ ගුණේට ආපහු අදාළ දේ එකතු වෙනකොට මොකද වෙන්නේ? වහාම මේ සංවේගයට පත් වෙලා එතෙන්ට පීඩන. එහෙමයි තියෙන්නේ. එහෙමයි. කාලයක් පිරිසිදු දහමම ශ්‍රවණය කර කර කල්යාණ මිත්‍ර ඇසුරම නිරන්තරයෙන් පවත්ත ගුණයක් විදිහට ඒක වඩලා දෙනවා නම් අපි සංසාරේ කොච්චර ප්‍රමාද වෙවි අසත්පුරුෂ ඇසුරේ වෙලී හිටියත් අර සත්පුරුෂ ඇසුර ලැබෙන මොහොතේම සැනින් සංවේගයට පත් වෙලා වෙනස් වෙනවා. එහෙමයි. අර ගුණය ඇසුරින් අසත් ධර්මයේ වෙලි හිටියාද සද්ධර්මයේ හෙද්දිම අර සද්ධර්ම ශ්‍රවණය කරපු ගුණෙන් ආපහු එයා නිවැරදි කරනවා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් මේ ධර්ම ශ්‍රවණයේ තියෙන ආශ්චර්යය. එහෙයි. අම්මෝ මේ දායාදේ. ඊළඟට සීල සම්පන්න වෙලා හිටියනම් සංසාරේ බොහෝ කළා. මෙතන මොකද වෙන්නේ? අපි දුස්සීල අපි තුමු අසත්පුරුෂ ඇසුරක් නිසා දුස්සීල බවට පත් වුණත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනකොටම අර ඔක්කොම දුස්සීලකම් අතහැරලා සීල සම්පatti වහා සංවේගයට පත් වෙලා වෙන්න. මේ උගසිරිතුම එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. ඒතර සම්මා දිට්ඨියේ සමාදම් වෙලා අපි සම්මා දිට්ඨියෙන් දෙව් මිනිස් ලෝකයාම අපි අනුග්‍රහ කරනකොට සසර පුරා අපිට ප්‍රමාදයකින් මිත්‍යා දෘෂ්ටියට වැටුණා කියලා ඉක්මනින්ම සංවේගයට පත්ලා නිවැරදි වෙනවා. ඉක්මනින්ම නිවැරදි වෙනවා. හරි පුදුමයි ඒක. එහෙයි ස්වාමීනි. ඒතර ඒ වැරද්ද තුල ඇලි ඇලි ඉන්නේ සසරිත් වැරද්දේම ඇලි හිටපු කෙනා තමයි. එහෙනම් මේ ජීවිතේ වැරද්දේ ඇලි ඉන්න හේතුව දැන් ඕන් අල්ලගන්න. එහෙයි ස්වාමීනි. වැරද්දේ ඇලි ඉන්න හේතුව අසත්පුරුෂ ඇසුරේ ඇලි ඉන්න හේතුව ඕන් අල්ලගන්න. රහස. අසත් ධර්මයේ ඇලි ඉන්න හේතුව අල්ලගන්න ඕන. වැරද්දෙන් නැගී සිටින්න බැරි කමට හේතුව අල්ලගන්න ඕන. එහෙමයි. වැරද්දෙන් නැගී සිටින්න බැරි කමට හේතුව. මොකද්ද? සංසාරේ වැරදිව ලැබ්බැහි වෙලා ඉඳලා. එහෙමයි. ඒතර බලන්න මේක තමයි හේතුව. එහෙයි ස්වාමීනි. වෙන හේතුවක් නෙමෙයි. රසත්පුරුෂ ඇසුරෙන් නැගී සිටින්න බැරි වෙන්නත් හේතුව මේක. දැන් සමහර අය ඉන්න කොච්චර ධර්මයේ කියලා දුන්නත් ආයෙ කැරකලා යනවා ධර්මයට. සත්පුරුෂ ඇසුරේ කොච්චර පිහිටුවත් ආයෙ අඹරලා යනවා ඒකට. අපි කිව්වට බෑ. එහෙමයි. එයාට ඉන්න ඕන ගානට සිටලා. පිනත් දැක්කනේ දැන් පින වාසනා ගුණ මහිමේ තියෙන ආශ්චර්යය. මේ හිතන තරම් ලේසි නෑ. ඒ නිසා මේ තමන් මේ ජීවිතේ වැරදි පුරුදු හදාගත්තා වගේ නෙවෙයි කඩා ගන්න ගියාට පස්සේ. එහෙමයි. අමෘතේ වගේ තමයි අපි මේ වැරදි පුරුදු තුල ඉන්නේ අපි සමහර විට. අසත් පුරුෂයාට ඇලුම් කළාට පස්සේ සසර පුරාවටත් ඇලුම් කළන්නේ කාටද? අසත් පුරුෂයාටමයි. සත් පුරුෂයාට කිට්ටු වෙන්න හිතෙන්නේ. අසත් ධර්මයට ආස කළාට පස්සේ අසත් ධර්මෙටම මේ වෙලි යනවා. දුස්සීල භවයේ වෙලුණට පස්සේ දුස්සීල බවටමයි වෙලි යන්නේ. සද්ධර්මයට ආස කළාට පස්සේ කොච්චර අසත් ධර්මයේ හිටියත් සුළු එම සැනින් ටග්ගල සංවේගයට පත් වෙලා සද්ධර්මයට එනවා. හරි පුදුමයි ඒක. ඊළඟට වීරය කළොත් එහෙම සංසාරේ මේ සමහර විට අලස වෙලා ඉන්න පොඩි මොහොතයි එම සැනින් වීරයට එනවා. එහෙමයි ස්වාමීනි. දුෂ්ප්‍රඥ භවයේ ඉන්නේ පොඩි. දැන් බලන්න සාරිපුත්තිස්ස පරිබ්‍රාජක ඊට පස්සේ මේ අස්සජි උපතිස්ස පරිබ්‍රාජකයා හරි පුදුමයිනේ. අර කාමයෙන් අර නර්තන වලින් පොඩි කාලේ හිටිය අරක දැක්ක ගමන් එම්ම සැනින් සංවේගයටපත් වුණා යසකුල පුත්‍රයා. එහෙමයි ස්වාමීනි. පොඩි ආදීනවේ දකින්නකොට කම්පා වෙන හිතක් තිබුණා. ලෙඩවීම දකින්නකොට අර සියලු මහා කාමයේ අත්හරින හිත සකස් වෙලා ඉවරයි. එහෙමයි. මරණය දකින්නකොට මහා කාමයේ අත්හරින ඒකට හේතුව සසරි ප්‍රඥාව වැඩි බවේ රහස.
සසරේ ප්‍රඥාව වැඩි බවේ රහස තමයි නික්කම්මේ කාමයන්ගේ ආදීනව අරමුණු වෙද්දිම නැගී සිටින්න පුළුවන් යාට. වීර්ය කිරීමේ ආනිසංස තමයි අර එයාට වීර්ය කිරීමේ අලස වෙලා ඉඳලා වීර්ය කිරීමේ ආනිසංස ඇහෙනකොටම ටක් ගාලා නැගී සිටීමේ හැකියාව ලැබෙනවා. එහෙමයි. පුදුම දෙයක් මේ සසර පුරුද්ද. අහෝ එවන් යහපත් පුරුද්ද තුළම මේ ජීවිතේ සමාදම් වෙලා ඉන්න වැඩිපුරම නැවත නැවත. එහෙමයි ස්වාමී. තමන් නැගිට්ටවන්නේ එතන. සසරේ තමන් නැගිට්ටවන්නේ කොතනින්ද? තමන් මේ ජීවිතය හදාගත්තු යහපත් පුරුද්ද විසින්. එහෙමයි. කුසලයේ සමාදන් කරවන්නේ කොතනින්ද? තමන් මේ ජීවිතය හදාගත්තු පුරුද්ද විසින්. ඒක ලේසි පාස් දෙයක් නෙමෙයි ඒක. ඊළඟට කියනවා ස්වාමීනි මා වෙත දේවතාව පැමිණ කතා කිරීම ආශ්චර්ය නොවේ ස්වාමීනි කිව්වා. ඕමට මෙසේ කීත ගෘහපතිය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාත වී මෙසේ කී කලි ස්වාමීනි මම මේ දෙවියන්ට මෙය පවසමි. දේවතාවෙනි ඔබ කිව්වත් නැතත් භාග්‍යතුන් වහන්සේ විසින් ධර්මයේ මනාකොට වදාරන ලද්දේ. දෙවියන්ට අහුවෙන්නේ නැහැ. එහෙමයි. අද ඉන්න කට්ටියට මාවන මොකද ඕක ඉතින් Facebook දාලා YouTube දාලා වීඩියෝත් කරලා එහෙයි ස්වාමීනි. ලාභ සත්කාරයට කිසිම නෑ මේ ධර්මයට සම්බන්ධ වෙච්ච මාත්‍රයක් පේන්නේ සමහර විට. ස්වාමීනි වන්දනා ගමනක් ගියත් චෛත්‍ය වන්දනා කරන්න ගියත් පින්කමක් කරා අර මේ ෆොටෝ ටික මුදා හරින්න තියෙන. එච්චරනේ. එහෙමයි ස්වාමී. ඉක්මනට ෆොටෝ ටික ගහලා මේ කොයි වෙලාවද එළියට දාන එක තමයි බලන් ඉන්නේ. එහෙමයි. සමහර අය ඇත්තටම ඉන්නව අනිත් අයට අනුමෝදන් වෙන අදහසින් අහිංසක හිතින් කරන. එහෙමයි ස්වාමී. මේ අයට මේ කරුණු කියන්නේ. අර එහෙම ඉන්නවා. එහෙම නෑ. මේ බොහෝ පිරිසකට එහෙම නෑ. එහෙමයි ස්වාමී. හදවතින් සමහර අය ඉන්නේ ටික අහලා එතකොට ඒක කරන පිළිවෙලක් තියෙනවා. දැන් සමහරට ඒක දැකලා සමහරට පස්සේදී සතුටු වෙන අදහසින් නම් කරන්නේ ඔක්කොම පින්කම් කරලා ඉවර වෙලා. එහෙමයි. එහෙමනේ කරගන්න ඕනේ ඒවා. පිළිවෙලකට. ස්වාමී. එතකොට මේකට මුල් තැන් දෙන්න ගියොත් එහෙම ඒකෙත් එකක් දෙකක් පිළිවෙට බුද්ධ මේ තිරුවන් ඉදිරියේනේ තමන් ඉන්නේ මේ. චෛත්‍ය කියන්නේ භාග්‍යතුන් වහන්සේ සබඳුයිනේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වගේ දේවල් ඉදිරියේදී පුළුවන් තරම් සංවර වෙන එකමයි වටින්නේ. මොකද මේ සංවර වෙන ඉරියව්ව පවා හරි වටින දෙයක් ඒක. එහෙමයි. අපි ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න තැන අපි යෝගේ හැසිරෙන්නේ නැහැ නේද? එහෙයි. හැසිරෙන්නේ නැහැ. ඒත් ශාස්ත්‍රුන් වහන්සේ සම කරගෙන අපි එතන හිටියනම් කොහොමද? තියුණු ගෞරවයෙන් තියුණු ප්‍රේමයෙන් හිටියොත් ඒ මොහොත Tamanට සසර දුක් දුරු කරන්න අනුග්‍රහ කරන්නේ නැද්ද? එහෙමයි. වන්දනා නොකලත් අපි චෛත්‍යයක් ගාවට ගිහිල්ලා මේ ශාස්ත්‍රුන් වහන්සේ සමසිතින් අපි ඇසුරු කරනවා නම් එතන මහා ගුණ සම්පත්තියක් රැස් වෙනවා. එහෙමයි ස්වාමී. බෝධි ගාවට ගිහිල්ලා පිළිම වහන්සේ ගාවට ගිහිල්ලා ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරන සමසිතින් ඇසුරු කරනවා නම් එතන ගුණ සම්පත්තියක් වැඩෙනවා අපි. එහෙමයි. ඒ තියුණු ගෞරවය උන්ට බොහෝ කල් යහපත පිණිස පවතිනවා. ඒ තියුණු ගෞරවයක් තියෙන කෙනාට කොහේ ගියත් ඒ ගෞරවය සිහි කර කර ආරක්ෂා වෙනෝනේ. එහෙමයි ස්වාමීනි. තියුණු ගෞරවය තියෙන කෙනා අර ගෞරවනීය බව තියාගෙන කොහේ ගියත් දෙමව්පියෝ කෙරෙහි දරුවන්ට තියුණු ගෞරවයක් තියෙනවා නම් ඒ දරුවා කොහේ ගියත් අර දෙමව්පියන්ගේ නම්බුව රකින්න වහන්සේ යනවා. නැද්ද බලන්න? එහෙමයි. අනිවාර්යයෙන්. තියුණු ගෞරවය තියෙනවා නම් දෙමව්පියන්ගේ නම්බුව රකින්න හරියට මහන්සි කරනවා. එහෙමයි. එහෙම ඉන්න ළමයි ඉන්න මන් දන්නවා අහලා තියෙනවා. එහෙයි ස්වාමීනි. ඒතර එහෙනම් තියුණු ගෞරවයෙන් ශාස්ත්‍රුන් වහන්සේ අසුර කරනකොට මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ ආඥා චක්‍රය තුළ කොහේ ගියත් ඔහු රැකිලා ඉන්න මහන්සි කරනවා. එහෙමයි. ඒ තියුණු ගෞරවය කියන එක පුදුම වටින කාරණා. තියුණු ගෞරවය කියන්නේ. දැන් සමහර ඕන්ලයින් මහත්යට තියුණු ආදරෙන් ගෞරවයෙන් සෙනෙහසින් ඉන්න. එතකොට මේ ඉදිරි බිරින්දෑවරු කොහේ ගියත් අර මේ ස්නේහය රැකගෙන ඉන්නවා. එහෙමයි. තමන්ගේ පතිවත විනාශ කරගන්නේ. එහෙමයි. සමහර මහත්තුරු ඉන්නවා එහෙම. අන්නේ ගුණයක් කරා යන්න හේතු වෙනවා. එහෙයි. ඒක අපි සිදුවත් බෝසතාණන් වහන්සේට යසෝදරාවට එක තිබ්බා. ඒතර මොකද වෙන්නේ? අන්නේ ස්ත්‍රිය පිළිබඳව අන්න පුරුෂය පිළිබඳ සිතවිල්ලක් උපදින දෙන්නේ නැතුව මේ ජීවිතේ හිත හුරු කරොත් එහෙම ඒක සසරේ ඔහුට රැකවරණේ ඇයට හෝ ඔහුට රැකවරණේ පිණිස පවතින්නේ නැත්ද? එහෙමයි. එහෙමයි ස්වාමී. ඒතර අනවශ්‍ය දේවල් පස්සේ හිත දුවන එක නවතිනවා. ගුණයක් රැකෙන්නේ. ගුණයක් රැකෙන්නේ. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. ඒතර කියනවා
මම මේ දෙවියන්ට බලන්න එතකොට මේ පුරුදු කරන ගුණ සම්පත්තිය කොච්චර හිත නිවන්න දමනය කරන්න හේතුනද කියලා. එහෙයි ස්වාමීනි. ඒක හොඳට හුරු වුණාට පස්සේ සසරේම එතකොට ඔහු වෙනත් ස්ත්‍රීන් පස්සේ දුවන හිතක් නැහැ නේද? පුරුෂයන් බලන්න දැන් මේ සීලයෙන් කොච්චර හිත නිවනවද? එහෙමයි ස්වාමීනි. විකාල භෝජනයේ දීපු දා රකින්න කෙනාට එතකොට අනවශ්‍ය ආහාර සංකල්ප ඇති වෙන්නේ නැහැ නේද? එහෙමයි. ලද දෙයින් සතුටෙන් පුරුදු වෙච්ච කෙනාට අනවශ්‍ය විදිහේ දේවල් පස්සේ දුවන හිතක් නැහැ නේ උට. එහෙමයි. සීල සම්පatti වටිනාකම. ස්වාමීනි හවස් වරුවේම හිතට විවේකී ලැබෙනවනේ දැන්. අපි නැත්තම් ආහාර ගැනත් කොච්චර විතර. එහෙමයි. හවස් වරුවේම විවේකී හිතක් නිර්මාණය කරනවා. එහෙයි ස්වාමීනි. හරි බුදුමයි ඒක නේ. එහෙමයි. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ හේතුවෙන් මගේ සිතේ දේවතාව මා වෙත පැමිණෙනව නොවේ. මම දෙවියන් හා කතාබස් කරනව නොවේ යනුවෙන් මාන්නයන් හටගත් බවක් මම නොදනිමි කියනවා. ස්වාමීනි මා තුළ ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාවක් වෙන මේක. එහෙමයි. ඉතින් ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේට කලින් කලුරිය කරන්නේ නම් භාග්‍යතුන් වහන්සේ මාගෙන මෙසේ පැවසීම ආශ්චර්යයක් නොවේ ස්වාමීනි කියලා. මොකද්ද? යම් සංයෝජනයකින් බැඳී ගිය හස්ති ගම්මැසි උග්ග ගෘහපති තෙමේ යලි මේ මිනිස් ලෝට පැමිණෙයි නම් එමුදු සංයෝජනයක් ඔහු තුළ නැත්තේය යනුවෙනි. ඒ කියන්නේ කාම ලෝකෙට යන බන්ධන ගෘහපති තුළ නැහැ. එහෙමයි ස්වාමීනි මා තුළ ඇති 8 වෙනි ආශ්චර්ය අද්භූත කාරණාමයි කියනවා. ඒ අනාගාමී. එහෙමයි. අනාගාමී. මට පළවෙනි දවසේම අනාගාමී වෙලා තියෙනවා මට පේන්නේ. එහෙමයි. කොහොමද එච්චර දෙයක් වෙරි වෙවි හිටපු මිනිස්සයා වෙරි බවින් මුදවන දැකීම ප්‍රමාණවත් වුණා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවයේ පහන් සිත කොච්චර උපත්තලාද. ගෙදර දොරේ 20 30 වතාවක් හරි ඒ ශාස්ත්‍රුන් වහන්සේ කරගෙන වැඳ ඉන්න ඕන ගෞරව සත්කාර. එහෙමයි ස්වාමීනි. ඒ තියුණු ගෞරවමයි ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහන් සිත පහසුවෙන් උපද්දන අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ආඥා චක්‍රයට කීකරු වෙලා කීකරු කෙනෙක් ඉදිරියෙන් අනුග්‍රහ කරනවා අර තියුණු ගෞරවය. එහෙමයි. තියුණු ගෞරවය. එහෙයි අර ස්වාමීනි. තියුණු ප්‍රතිභක්තියෙන් යුතු අය කෙනා. අර ඒ ස්වාමියා පුරුෂය ඉක්මවා යන්නේ නැතුව සුවසේ ඉන්නේ යම්සේද ශාස්ත්‍රු ගෞරවය තියුණුවට තියෙනවනම් ඔහු ආඥා චක්‍රයෙන් බැහැර වෙන කෙනෙක් වෙන්නේ එහෙමයි. එහෙම කෙනෙක් තමයි මේ මට පේන හැටි මේ උග්ග සිටුතුමා. එහෙයි ස්වාමීනි. තියුණු ගෞරවකින් ශාස්ත්‍රුන් වහන්සේ ගැන කියලා තියෙනවා. ඒකයි විරහින්දෙන්නේ. අනේ මෙවන් හිතක් හදාගන්න පුළුවන් නම් මේ ජීවිතේ නේද? එහෙමයි. ඒ හිතවල තියෙන බලවත්ම කමේ මදිකම තමයි මේ ප්‍රශ්න ඔක්කොටම හේතුව. ස්වාමීනි මේ 8ක් වූ ආශ්චර්ය අద్භූත ධර්මයන් මා තුළ දිස්වේ. භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ආශ්චර්ය අద్භූත ධර්මාට පිළිබඳව නම් මම දන්නේ නැහැ කිව්වා. හැබැයි මේ 8 නම් මං ගාව තියෙනවා කිව්වා. එහෙමයි. ඉතින් මේ 8 තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ නැත්තේ. ඉතින් මේ භික්ෂුව හස්තිගම් වැසි උග්ග ගෘහපතියගේ නිවසින් පිණ්ඩපාතේ පිළි අරගෙන හුනස්ෙන් නැගිටලා නික්මිලා ගියා. ඒ භික්ෂුව පසුබත් කාලේ පිණ්ඩපාතෙන් වැළකුණා. භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. පැමිණ භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කළා. එකත් පසක හිඳගත්තා. එකත් පසක වුණේ භික්ෂුව හස්තිගම් වැසි උග්ග ගෘහපතිය සමග යම්තා කතා සල්ලාපයක් වුණාද සියල්ලම කිව්වා. එහෙමයි ස්වාමීනි. සාදු සාදු භික්ෂුව සාදු සාදු කිව්වා. භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් වුණා. එහෙමයි. හස්තිගම් වැසි උග්ග ගෘහපතියා ඊතා මනමින් කරුණ පවසන්නේ යම්සේද භික්ෂුව මා විසින් පවසන ලද්දේද හස්තිගම් වැසි උග්ග ගෘහපතියා මේ 8ක් වූ ආශ්චර්ය අද්භූත කරුණයන්ගෙන් සමන්විත බවයි කිව්වා. එහෙමයි ස්වාමීනි. මේ 8ම තමයි ඒතර භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන්නේ. එහෙයි. භික්ෂුව හස්තිගම් වැසි උග්ග ගෘහපතිය මේ 8ක් වූ ආශ්චර්ය කරුණයන්ගෙන් යුක්තයි කිව්වා. ගෘහපතිතුමා අද්භූත ධර්මයන්ගෙන් මේ 8කින් සමන්විතයි කිව්වා. එහෙමයි. ඒතර බලන්න මෙවන් වූ ආශ්චර්ය අද්භූත කාරණා එතකොට මේ නිකම්ම පිහිටියන් නෙමෙයි. නිකම්ම පිහිටියන් නෙමෙයි. සසර පුරුදු. එහෙමයි ස්වාමීනි. දැන් ඔබට බලන්න ඔබට මේ යහපත් දේ ශ්‍රවණය කරන්න සසර පුරුද්දක් තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ ජීවිතේ හොඳට ධර්ම ශ්‍රවණය කරද්දී කන් යමාගෙන ඉන්න පුළුවන් හිතක් තියෙනවා කියන්නේ. ඒකත් පුරුද්ද. ඒකත් පුරුද්ද. එහෙමයි. මේ පුරුද්ද බලවත් කරන්න ඕන. මේ පුරුද්ද අපි බලවත් කරනකොට එක පැත්තකින් අර කල්යාණ මිත්‍රයට සත්පුරුෂයට නැඹුරු හිතක් හැදෙනවා.
නැඹුරු හිතක් හැදෙනවා. දෙවෙනි එක ඒ සද්ධර්මයේ නැඹුරු හිතක් හැදෙනවා. තියුණු ගෞරවයක් තියෙන හිතක් හැදෙනවා. එහෙමයි. ඒතර ඒකම තමයි කවදා හරි දවසක සියලු කෙලෙස් ගඟ වීලවන්න අනුග්‍රහ කරන්නේ. සමහරවිට මේක දියුණු වෙලා සංසාරේ යනකොට කෙලෙස් දුරු වෙන කම්ම සත්‍ය ආඥා චක්‍රය තුල පිහිටලා සිටීමේ හැකියාව ඇති වෙන්න පුළුවන්. එහෙමයි. කෙලෙස් දුරු වෙන කම්ම සත්‍ය ආඥා චක්‍රය තුල තමන්ගේ ජීවිතේ රඳෝගෙන ඉන්න උදාර පින මේක. පුරුදු වෙනොත් ඒ කෙලෙස් දුරු වෙනකම් මෙයා ඇඹරෙන එක නැහැ, පැද්දෙන එක නැහැ, කන්නේ මාගෙන ඉදී කෙලෙස් දුරු වෙනකම් ඇස්සයාවගෙන බලන්න. ලාභයක් නෙමෙයිද? එහෙමයි ස්වාමීනි. අම්මෝ ලාභයන්නේ. එහෙයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ උදාර ගුණ සම්පත්තිය දිනු කරගන්නට මේ රැස් කළ පින එකසේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදව්ව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් තිලක් සහ දුල්ලිකා වික්‍රමසිංහ යන දෙපළගේ විවාහ සංවත්සරයේ නිමිත්තෙන් ආශිර්වාද පිණිස මේ දෙපළ එකතු වෙලා තමයි උදාර පින කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දේවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. විස්කන්ධ දේවපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ටකින සතරවරන් රජදරුවන් සෙම්පොද්දේවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙව් බඹුන්, ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙව් බඹුන්, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගස්තික සියලු පුණ්‍ය ධර්මයන් තිලක් සහ දුල්ලිකා වික්‍රමසිංහ යන දෙපළගේ නමින් මිය පරලෝකීය පින්බර දෙමව්පියන්ටත්, මිය පරලෝකීය අතුල රාජේන්ද්‍ර සොහොයුරාට, කාන්ති වික්‍රමසිංහ සොහොයුරියට, සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපය පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් තිලක් සහ දුල්ලිකා වික්‍රමසිංහ යන දෙපළගේ ඒ විවාහ සංවත්සරය නිමිති කරගෙන මේ රැස් කරගත් උදාර පින ඒ පින්වත් දෙපළට, පවුලේ සියලු දෙනාටම, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට නිදුක් බව පිණිස, නිරෝගී බව පිණිස, සුවපත් භාවය පිණිස, කරන කියන දැහැමි කටයුතු සඵල වීම පිණිස, ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතේ පවසා වදාලා, පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම
අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් තිලක් සහ දුල්ලිකා වික්‍රමසිංහ යන පින්වන්ත දෙපළගේ විවාහ සංවත්සරය නිමිත්තෙන් ආශිර්වාද පැතීම් පිණිසම දෙපළ විසින් ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ. ඒ සදහැවතුන් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නා පින්වන්ත ඔබ හැමදෙනාමත් සමග. ඉතින් පින ඇති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් දහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් දුර්ලභ ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන ජීවිතයේ පිණිස පුහුණු වන්නේ මේයි ඔබට සිතුවිලි පහළ වෙන්නේ නම් මොනතරම් සොඳුරු අවකාශ සොඳුරු භූමියක් නිර්මාණය කරනවා ඇතිද. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඒ ගෞතම සම්බුද්ධ ශාසනයේ ආචාර්යවත් ශ්‍රී සද්ධර්මයේ විවරණය පිණිස දහම් කැඩපත පිණිස දහම් කැඩපත දහම් සාකච්ඡා යලි ඔබට සමීප කරමින් මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.